අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය මුලින් අවධානය දවසේ සිරස්තල වෙත. අපවත් වී වදාළ අතිපූජ්‍ය ධම්මාවාස නාහිමිගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන 25 වනදා. විලාසිතාවට සීමා නොවී වගකීම වෙනුවෙන් පරිසරය රකින්නයි ජනපති කතරගමදී කියයි. පරිසරය රකින්න ජවිපේ පාරට බහිද්දී බඩුමිල ගැන සොයන්න සජිත් පිල කඩේයයි. පැහැරගත් බව කියූ මාධ්‍යවේදියා ගැන රාජිතගෙන් සහ චතුරගෙන් පැය 5ක් ප්‍රශ්න කෙරේ. ස්වර්ණවාහිනී කොටස් විකිණීමේ ගනුදෙනුවට අදාළ විමර්ශන අසම්පූර්ණයි. නීතිපති පොලිස්පතිගෙන් යලි විමර්ශනයක් ඉල්ලයි. කෙසෙල් ගෙඩියක් නිසා කුරුණෑගල ඝාතනයක්. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් අද අලුයම අපවත් වුණා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. කලක රෝගාතුරුව පස වූ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් අදල්වියම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාව ප්‍රාප්ත වන විට 88 වන වියේ පසු වුණා. පසුව බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණු උන්වහන්සේගේ ශ්‍රී දේහය රිය පෙරහැරකින් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට වැඩම කරවුවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පස්වරුවේ ආදාහන කමිටුව රැස් වූ අතර එහිදී තීරණය වූයේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව එළඹෙන 25 වනදා නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමටයි. මේ දේශපාලනේ එහෙම ගිහිල්ලා ඒ පක්ෂ බදාගෙන ඒවට ආවඩලා එහෙම කටයුතු කරන්නේ නැහැ. එහි අයහපත් පැත්ත තියෙනවා. ඒකට අයහපත් මේක කරන්න එපා මහත්මියෝ කියලා ඒ විදිහට නොබියව ප්‍රකාශ කරන ශක්තියක් ගතියක් උන්වහන්සේ තුල පැවතුණා. කොටුගොඩ මහානායක මාහිමිපාණන් වහන්සේ ළඟ තිබුණු ඒ උතුම් සිල්වත් භාවයත් බහුශ්‍රත භාවයත් නිසා උන්වහන්සේගේ ආත්මාර්ථ සාධනය වගේම පරාර්ථ සාධනයට ඉතාම සුදුසු තත්වයට උන්වහන්සේ පත්ව සිටියා. කෙතරම් ධර්මදරද කෙතරම් විනයදරද කියන කාරණාව මත තමයි භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ වටිනාකම තීරණය කරන්නේ. ගෞරවාස්පද කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එබඳු යතිගුණ සපිරි උත්තමයන් වහන්සේ නමක්. කොටුගොඩ මාහිමියන් වහන්සේ ප්‍රාර්ථනා කළ දේ තමයි ධර්මානුකූල සමාජයක් බිහි කිරීම. මහානායක මාහිමියන් වහන්සේගේ අපවත් වීමෙන් සිදු වුණු පාඩුව පිරිමසාගත හැක්කේ ධර්ම sannivedana ක්‍රමය යථාවත් කිරීමයි, ඒ සඳහා නියාමනයක් කිරීමයි. කැඩී බිඳී ගිය අතීතයේ අමරපුර නිකායේ පාර්ශවයන් ඒකාබද්ධ කරලා අමරපුර මහා සංඝ සභාව නිර්මාණය කිරීමට දැඩිව කැපවෙමින් ක්‍රියා කළ මහතෙර නමක් බව මතක් කරන්න ඕන. කොටුගොඩ මහානායක මාහිමියන් වහන්සේගේ ධර්ම දේශනා විලාපය උඩා දරුවාගේ සිට මහල්ලා දක්වාම ඊටාම සතුටු වන හදවතටම ධර්මකාය අතුරත් කරමින් ධර්ම දේශනා කළ මහානායක මාහිමියන් වහන්සේ නමක්. මිනුවන්ගොඩ කොටුගොඩ ගම්මානයේ පදිංචිව සිටි ඇඳවිතාරණගේ හරමානිස් රොද්රිගෝ සහ සෙලස්තිනා රොද්රිගෝ ඇඳවිතාරණ යුලට දාව 1933 වසරේ ජනවාරි 26 වනදා උපත ලැබූ ධම්මාවාස හිමියන්ගේ ගිහිනම වූයේ ඇඳවිතාරණගේ සිරිමෙවන් රොද්රිගෝ යන්නයි.
සහෝදරයින් 5 දෙනෙකුගෙන් සහ සහෝදරයින් 2 දෙනෙකුගෙන් යුතු පවුලක බාලදරුවා ලෙස උන්වහන්සේ උපත ලබා තිබුණා. 1948 වසරේ අගෝස්තු 17 වනදා ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේදී කොටුගොඩ ධම්මාවාස නමින් පැවිදි දිවියට පිවිසෙන්නේ එම විහාරයේ විහාරාධිපති වූ පූජ්‍ය උණවටුනේ ධම්මපාල හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙසින්. ඒ වෙනුවෙන් ධම්මාවාස හිමියන්ට මඟ පෙන්වා තිබුණේ පූජ්‍ය කොටුගොඩ විමලරතන නාහිමියන්. රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනෙන් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබන ධම්මාවාස හිමියන් මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. 1954 වසරේදී උපසම්පදාව ලබන උන්වහන්සේ 1985 වසරේදී අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකම් ධුරයට පත් වුණා. අමරපුර භික්ෂුවන්සේ සියලු පාර්ශවයන් එක්ව පිහිටුවන ලද අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පත්වන්නේ 2017 වසරේදී. තුන්කල් දක්නා ඉසිවර නුවණකින් හිබි සුවහසක් වූ බෞද්ධයින්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මෙරට ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් මෙන්ම අමරපුර මහානිකායේ අභිවෘද්ධිය වෙනුවෙන්ද සුවිශාල මෙහෙවරක් ඉටු කළ යතිවරයාණන් වහන්සේ නමක්. අස්මාංශ කෑම නොකා ඉන්න එක තමයි පළවෙනි දේ. ඒ නිසා අපි පුළුවන් තරම් තව කෙනෙකුගේ සතෙකුගේ ආහාරයෙන් අපේ මේ ආදරය කරන සිරුර පෝෂණය කරගන්නේ නැතුව කොළ වර්ග, පලා වර්ග, අල වර්ග, පොතු වර්ග, මල් වර්ග, ගෙඩි වර්ග ඒ වගේ බොහෝ දේ අපට ජීවත් වෙන්න පුළුවන්කම සලසපු දේ තියෙනවා. ඒ වයින් රැකීම තමයි ආරක්ෂා වීම තමයි ඊ타ත්ම වටින ජීවත් වීම කියලා අපි කවදත් ප්‍රශංසාත්මක මුඛයෙන් කියන්නේ. ශ්‍රී ලංකා අමරපුර මහානිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව පිහිටුවීමටද උන්වහන්සේ නායකත්වයේ ගෙන කටයුතු කළා. අග්‍රගණ්‍ය ධර්ම කතික හිමිනමක් ලෙස මෙන්ම ලේඛනියෙන්ද උන්වහන්සේ ශාසනයට කළ මෙහෙය අතිමහත්. රටවල් රැසක ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කළ උන්වහන්සේට 2007 වසරේදී මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත යන ගෞරව නාමය පිරිනැමුවා. මෙරට ශාසනය වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කළ මහා යතිවරයාණනි, ඔබ වහන්සේට නිවන් සුව. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට නම් කර ඇති පිරිස අප්‍රේල් 21 වන දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දෙවයින පුරා විරෝධතා පවත්වන බව අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාගමදී පැවති විශේෂ යාඥා මෙහෙයකට එක්වෙමින්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට යුක්ති ඉල්ලා පැවති මෙම විශේෂ යාඥා මෙහෙය අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ තේවත්ත ජාතික බැසිලිකා සිද්ධාස්ථානයේදී. කවුරු ජනතාව පාවා දුන්නත් බිල්ලට දුන්නත් අපි අපේ ජනතාවට එහෙම කරන්නේ නැහැ. මොන අභියෝග ආවත් මොන බලවේග ක්‍රියාත්මක වුණත් යුක්තිය ඉටුවන තුරු අපි ජනතාව සමග පෙරමුණේ ගමන් කරනවා. ඒ ස්ථාවරයේ අපි සිටිනවා. අපිට ඕනේ යුක්තිය කරනවා විතරක් නෙමෙයි කෙරෙනවා කියලා දකින්නයි. ලබන මාසේ නම් අප්‍රේල් 21 වෙනිදා වෙනකොට ජනතාවට යුක්තිය ඉටුවන බව දකින්නට නැත්නම් 21 වෙනිදා අපි කරන විරෝධය ඉතාමත්ම ශක්තිමත්ව ලංකාව පුරාම කරන්නට කටයුතු කරන බව දන්වා සිටිනවා. විනිවිදභාවයෙන් යුත් ක්‍රියාදාමයක් තුළ කිසි කෙනෙකුට විශේෂ සැලකිලි දක්වන්න නැතුව කොමිෂන් සභාවේ දීලා තියෙන නියෝග අනුව වැරදිකරුවන් ලෙස නම් කරලා තියෙන සමහර උදවිය උසාවිය හමුවට ගෙනෙන්නට 21 වෙනිදාට කලින් රජය කටයුතු නොකළොත් අපිට අපේ විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්නට වෙනවා. ඒක අපි අතහරින්නේ නැහැ. සමාජ මාධ්‍ය තුළ පරිසරය වෙනුවෙන් කරන හඬ නැගීම විලාසිතාවකට පමණක් සීමා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුරකි මුගංගා වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. අදට යෙදී ඇති ලෝක ජල දිනයට සමකාමීව එය සංවිධානය කර තිබුණා. සුරකි මුගංගා වැඩසටහන අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරුණේ කතරගම මැණික් ගඟ අසබඩදී.
පරිසර අමාත්‍යාංශයේ ප්‍රමුඛ අමාත්‍යාංශ 17ක මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ අරමුණ වන්නේ මෙරට ගංගා 103ම සංරක්ෂණය කර පවිත්‍ර ජල සම්පතක් ඇති කිරීමයි. කතරගම පූජා භූමිය තුළ පොලිතීන් වලින් සැකසූ මල්මාලා වෙනුවට ස්වභාවික සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත මල්මාලා හඳුන්වා දීම මෙම වැඩසටහන සමගාමීව සිදු වූ අතර උත්සවයට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයා මල්මාලා වෙළඳසැලක් නිරීක්ෂණයට දෙක්ුණා. සුරකිමු ගංගා ජාතික වැඩසටහන ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. පරිසරය පිළිබඳව ලොකු කතා බහක් යනවා. හැමදාම ප්‍රවෘත්තිවල විනාඩි ගාණක් දැන් වෙන් කළා තියෙනවා පරිසර විනාශයන් ගැන කියන්නේ. සමහරක් සමාජ මාධ්‍ය ජාල එය ඉතාමත් අසත්‍ය ප්‍රවෘත්ති රාශියක් නිර්මාණය කරනවා. දැන් පහුගිය දවස්වල එක ප්‍රචාරයක් ගියා ජනාධිපතිතුමා මේ උත්සවයට එන නිසාවෙන් හෙලිකොප්ටර් එක නවත්තන ස්ථානයේ ගස් කැපුවා කියලා. මමත් කලබල වෙලා හොයලා බැලුවා. එක ගහක් කැපුවේ නැහැ. මුතුරාජවෙල සංරක්ෂණය කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න කියලා. මුතුරාජවෙල හෝටල් හිමියෙක් සඳහා ඔන්න රජයේ අනුග්‍රහය ලබා දෙනවා කියලා තමයි ප්‍රවෘත්ති සාකච්ඡා තියෙන්නේ. එතුමට පරිසර විනාශ කරන්න උවමනාවක් තිබුණා නම් ඕන තරම් අවස්ථා තිබුණා. අද නෙවෙයි මීට ඉස්සර. එතුමා තමයි පරිසරය ආරක්ෂා කරන්න මේ රටේ කැපවෙච්ච ඉහළම රාජ්‍ය නිලධාරියා. මම එක සහතිකයක් දෙනවා මේ ජනාධිපතිතුමා අපිට කිසි වෙලාවක කියලා නැහැ අරයා බේරන්න අරයා ආරක්ෂා කරන්න කියලා. පරිසර දූෂණය අද සියලු දෙනාගේම සාකච්ඡාවට භාජනය වී තිබෙනවා වගේම ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් වෙමින් තිබෙනවා. විවිධ බොරු ප්‍රචාරත් මේ හරහා විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. මා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පරිසරය සුරකීම පිණිස විශාල වැඩසටහනක් කළා. මට මේ ජනාධිපති ධූරය ලැබීමට ඒ සාධකයක් වුණායි කියලා මම විශ්වාස කරනවා. මම තමයි මේ පරිසරයට අහිතකර කරන්න ප්‍රධානතම එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ. මගේ කර්මාන්ත තමයි ඔක්කොම මේ අපද්‍රව්‍ය ගංගාවලට එක්කහුව කරන්නේ. මම තමයි පහත් බිම් ගොඩ කරන්නේ. අනිත් හැමෝම මේ පරිසරය ආරක්ෂා කරන අය වගේ තමයි සමාජ මාධ්‍ය දිහා බැලුවම පේන්නේ. මම මේ සියලුම සමාජ මාධ්‍යවල මේ පරිසරය ගැන කතා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් මේ විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කතා නොකර හැම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කරගන්නට ඉතාමත්ම පහසුයි. මේ පරිසර ඇමතුමා ප්‍රකාශ කරා තුමාට මිලියන 200ක් පමණ මේ ව්‍යාපෘතියට හම්බෙලා තියෙනවා කියලා. ඔබතුමා මේ කාර්යය මේ අවුරුද්දේම ඉවර කරන්න ඔබට අවශ්‍ය අමතර ප්‍රතිපාදනක් මම මේ වෙනුවෙන් තමුන්නාන්සට දෙන්න සූදානම්. රටපුරා සිදුවන පරිසර විනාශයන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද කොළඹදී විරෝධතා පාගමනක නිරත වුණා. පරිසර විනාශයන්ට විරෝධය පළ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමන මරදාන ටෙක්නිකල් මල්සන්දියෙන් ආරම්භ වී කොළඹ කොටුව දුම්රියපල දක්වා පැමිණියා. විරෝධතා පාගමන ආරම්භයේදී ඊට කුඩා දරුවෙකු එක්ව සිටියද පසුව එම දරුවා ඉවත් කිරීමට ඔවුන් පියවරගෙන තිබුණා. බදුරු දීලා අත්අඩංගුවට අරගෙන නීති හමුවට ගෙනිල්ලා නඩු විභාග කරලා විල්පත්තු වනසපුවුන්ට දඩුවම් දෙනවා කියලා තමයි මේ කට්ටිය බලයට ආවේ. අපි දකින වර්තමාන ආණ්ඩුව මේ ඔක්කොම විනාශ කරමින් යනවා. අද වෙනකොට ප්‍රතිඵලය මොකක්ද? ලංකාවේ රක්ෂිත භූමි 296කට හානි කරලා තියෙනවා. මේ 2021 අවුරුද්දේ මේ පුංචි කාලය තුල අක්කර 43500 ජල පෝෂිත ප්‍රදේශවල වනාන්තර රක්ෂිත භූමි වල වනාන්තර ඔක්කොම විනාශ කරලා දාලා තියෙන මේ පාලකයෝ වර්තමාන ආණ්ඩුව මේ මහා පරිසර විනාශයක් කරනවා. ඒවා රූපරාමු එක්ක පෙන්නනවා. ඒවා ජාතික මාධ්‍ය වාර්තා කරනවා. මේ වනසපු බින්වලට මහා සංඝරත්නය යනවා. පරිසර වේදින් කියලා පෙන්නනවා. අර පටවංශය කියනවා විනාශ කරලා නැල්ලු. අපි කියන තැන් වලට එන්න විනාශය පෙන්නන්නම්. නිල්ගලල්ලලා, වෙල්ලස්සල්ලලා, ඌමස්සලල්ලලා, මුතුරාජ වෙලල්ලලා මේක බේරගන්නේ කවුද? අපේ රට ඉතාමත් වටිනා ජෛව විවිධත්වයෙන් යුතු වනාන්තර තමගේ හිතවතුන්ට ගෝලීන්ට හෝටල් හදන සැලසුම් කරලා දීලා තිබෙනවා. සිංහරාජ අඩවිය අවට හෝටල් ගණනාවක් අද ඉදීමින් තිබෙනවා. ඒ වනාන්තර කපාදු කරමින් මේ සියල්ල කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ රැකවරණ මත. මේ විනාශ කරමින් තිබෙන අපේ රටේ අනාගතය. මේ විනාශ කරමින් තිබෙන අපේ රටේ ජීවය. මේ විනාශ කරමින් තිබෙන අපේ රටේ වායුව. ඒ නිසා අපේ ජීවය වෙනුවෙන්, අපේ වායුව වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන් මේ පාලකයන් සිදු කරන මේ දෝහි ක්‍රියාව පරාජයට පත් කළ යුතුයි. ස්වර්ණවාහිනී ආයතනයේ කොටස් අලෙවිය පිළිබඳ විමර්ශන අසම්පූර්ණ බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ඒ අනුව ඒ පිළිබඳ විමර්ශන යළි පවත්වන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි. දවසේ පුවත එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමට අයත් ස්වර්ණවාහිනී මාධ්‍යජාලය ඇතුළු දේපොළ බෙන් හෝල්ඩින් සමාගමට අලෙවි කිරීමට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කර තිබෙන විමර්ශන අසම්පූර්ණ බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. ගරු නීතිපතිතුමා විසින් පොලිස්පති වෙත උපදෙස් දීමක් සිදු කරමින් ස්වර්ණවාහිනී ආයතනයේ කොටස් විකිණීමේ ගනුදෙනුවට අදාළ විමර්ශනය හරියාකාරව සිදු වී නොමැති බවටත් එය අසම්පූර්ණ බවත් ඒ මත නඩු පැවරීමක් සිදු කළ නොහැකි බවත් දැනුම් දෙන ලදී. විමර්ශනයේ සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සම්පූර්ණ උපදෙස් අද දින ගරු නීතිපතිවරයා විසින් පොලිස්පති වෙත ලබා දෙන ලදී. අසම්පූර්ණ විමර්ශන ගොනු පොලිස්පතිවරයා වෙත අද දින හරවා යැවීමක්ද සිදු කරන ලදී. දවසේ පුවත දසනකාන්තී චූර්ණය සහිත ලීව ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. ඇක්ටිවේටඩ් චාකෝල් සමගින් දැන් ඉස්සුරින් ඇති ක්ලීන් හිසකට නව ක්ලියර්මෙන් ඩීප් ක්ලෙන්ස්. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බවට පසුගිය දින කිහිපය පුරා පාරිභෝගිකයින් චෝදනා කළා. මේ පිළිබඳව සොයාබැලීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද නාරාහෙම්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වුණා. අද පෙරවරුවේ ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණි මන්ත්‍රීවරුන් බඩුමිල සම්බන්ධයෙන් වෙළඳුන්ගෙන් කරුණු විමසා සිටියා. 98ට ආල් තියෙනවා ඊටි සම්බන්ධයෙන් 870 කිලෝ 5 අවුරුදු කාලයට අවශ්‍ය ප්‍රමාණයටත් නැති මට්ටමටයි තියෙන්නේ කියලා ඔයගොල්ලෝ හිතන්නේ. ඉතින් අපි මේකේ කිලෝ 10000ක් ගන්න ඉතින් අරගෙන 2000ක් ගන්න. දැන් සම්බට තියෙනවනේ දසක 98ට අර අනුවරද විකුණන්න බෑ. පාල් වලට පාලන මිල වැඩෙන්න කලින් වී වලට පාලන මිලක් එනවා. ඒ දෙකම එකට එනවා. හරියටම හරි ඔයා කියන කතාව තමයි හරියට ඇත්තේ. දැන් මේ ආණ්ඩුව ගත්ත ගමන්ම කිව්වේ දේශීයත්වය දේශීය ගොවියා රකින්න. කනගාටුයි කියන්නේ මේ මුංගට මේ කඩල මේ කවුපි මේ පරිප්පු මේ හැම දෙයක්ම දේශීය ව්‍යාපාරිකයින් ගෙනාපු දේශීය ගොවීන්ගේ ඒවා නෙමෙයි. මේ ඔක්කොම ආනයනය කරපු එක. ඒතකොට දේශීය ගොවියත් අනාතයි සාමාන්‍ය පාරිභෝගිකයත් අනාතයි මේ රටම ගෙනහිල්ලා තියෙනවා. අද ඒක ඔප්පු වෙලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ ඇත්තටම දේශීය ගොවියව ආණ්ඩුව විසින් ආනයනය කරලා තියෙනවා. අපිට පේන දේ තමයි සිංහල අවුරුද්ද වෙනකොට දරා ගන්න බැරි විදියට බඩු මිල ඉහළ යනවා කියන එක. ඩඩ්ලි මහත්තයාටයි නිපුණ මහත්තයාටයි නිව්රත්න මහත්තයාටයි මේ කට්ටිය සම්පූර්ණයෙන්ම වෙළඳපොළ බාර දීලා තියෙනවා. දැන් බලන්න අද වෙනකොට 85% ගෝයන් කැපිලා ඉවරයි මුළු ලංකාවෙම. එතකොට වී අලුවේ මණ්ඩලය කොච්චර අරන් තියනවද වී? අපිට ආරංචි වෙන විදියට මෙට්‍රික් ටොන් 20000ක්වත් අරන් නැහැ. දැන් කියනවා ඉන්දියාවෙන් පොන්නි සම්බා කියනවා කියලා ලක්ෂයක් මෙට්‍රික් ටොන්. ආණ්ඩුව කිව්වේ ඉන්දියාවෙන් හාල් කියනවා කියලාද? ආණ්ඩුවේ අසාර්ථකභාවය පේන්නේ නැවෙන් හාල් කිලෝ ලක්ෂේ බාපු වෙලාවට. නාරහෙම් පිට සම්බා දැක ඩඩ්ලිව මතක් වුණා. කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල් වුණා. කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල් වුණා. ගෙවී ගිය ටයර් සහිත වාහන පදවන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෑම පොලිස් කොට්ටාසයක්ම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් අද ආරම්භ වුණා. කෙසේ වෙතත් රථවාහන හිමියන් පවසන්නේ ආනයන සීමාවීමෙන් වෙළඳ පොලේ ටයර් හිඟයක් පවතින පසුබිමක මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවයි. පසුගිය කාලේ රියනතුරුවට ලක් වූ වාහන අතුරින් සැලකිය යුතු සංඛ්‍යාවක ටයර් ගෙවී ඇති බව පොලිසිය නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව අද සිට තෙදිනක් සෑම පොලිස් කොට්ටාසයක්ම ආවරණය වන පරිදි ගෙවී ගිය ටයර් සහිත වාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කෙරුණා. අද දිනේ සිට දින 3ක කාලයක් අකණ්ඩව පැය 24 පුරා ගෙවී ගිය ටයර් සහිත වාහන පදවන රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා මෙම මෙහෙයුම ආරම්භ වුණා. ටයර් නිසියාකාරව තිබිය යුතුයි වාහනයක් මහා මාර්ගයේ ගමන් කිරීමේදී. එසේ නොවන අවස්ථාවකදී රුපියල් 3500ක දඩයකට යටත් කිරීමේ හැකියාවක් අධිකරණයට තියෙනවා. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළා. පෙරේදා සිදුවෙච්ච රියානුතුර වගකීම සම්පූර්ණයෙන්ම රියදුරුන් දෙදෙනා ගතයුතුයි. නමුත් මේක අර මුවහමන තලනවා වගේ මේ විදියට ආණ්ඩුව විසින් මේ වෙලාවේ පරීක්ෂා කරලා බලන
ටයර් නෑ ලංකාවේ. ඒ වගේම ටයර් අධික මිලයි. එතකොට මේ කොවිඩ් උතුරත් එක්ක මේ බස් කර්මාන්තේ කඩා වැටලා තියද්දි බස් ලංකාවේ ධාවනය වෙන්නේ 50-60ක් විතරයි. අද දිනේ ඒකේ උණු 50%ක් බස් ධාවනය නැවැත්තුවා. මේ සඳහා සාහන කාල සීමාවක් දෙන්න ඕන. ඊට වැඩිය දේවල් තියෙනවා මේ අනුතුරු වළක්වා ගන්න. ටයර් ප්‍රශ්නේ පමණක් නෙවෙයි. මේ පිළිබඳ අවධානය යොමු කරන්න එසේ නොමැතිව මේ විදියට අතිසාට මුඩ ගහන වැඩ නම් කරන්න සූදානම් වෙන්න එපා. වෙළඳපොලේ අප කළ සංචාරයකදී අනාවරණ වුණේ බොහෝ ටයර් වර්ගවල හිඟයක් පවතින බවයි. විශේෂයෙන්ම කුඩා මෝටර රථ සඳහා යොදාගෙන 12 සහ 13 ප්‍රමාණයේ ටයර් වර්ගවල උග්‍ර හිඟයක් පවතිනවා. එම ප්‍රමාණවල ටයර් එක විකුණුම් මිල 30%කින් පමණ ඉහළ ගොස් ඇති බවද දක්නට ලැබුණා. යතුරු පැදි සඳහා යොදා ගන්නා ටයර්වලද හිඟයක් පවතින බව අලෙවිකරුවන් පවසනවා. ටයර් ආනයනය නතර කිරීමත් දේශීය නිෂ්පාදන මෙරට අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවීමත් මේ සඳහා හේතු වී තිබෙනවා. අලෙවිකරුවන් පවසන්නේ මෙරට ටයර් අවශ්‍යතාවෙන් 25%කටත් අඩු ප්‍රමාණයක් දේශීයව සැපිරෙන බවයි. ටයර් නම් දැන් අනන් ගිහලා තියෙන්නේ. පිටරටින් එන්න නැති නිසා තමයි ප්‍රශ්නේ. ටයර් තමයි දාලා දුවන්නේ. ඔව්. ඒක උඩරිම ගෙවිලා තියෙන්නේ. පොලිසියෙන් අල්ලගෙන ඉඳලා ගේනලා තියෙන්නේ. ඔව් නැත්නම් මාර්ග වන්නේ නැහැ. ටයර් එන්නේ නැහැ දැන් දුවන්න විදියක් නැහැ. පේනවනේ මේ දාගෙන දුවන විදිය. මේ අලුත් ටයර් දාන්න බැරියයි. ෆිනෑන්ස් ගෙවන්නත් තියෙනවා, ටයර් දාන්නත් තියෙනවා. ඒක ඔක්කොම කරන්න ගියාම ගෙවල් දරවල් වලට එවුන් පාරට තමයි දාන්න එන්නේ. ටයර් හිඟයක් තියෙන ලොකු හිඟයක්. මාස 7ක් 8ක් තිස්සේ බඩු නැත්තේ. 6 10ක 9 10යි. මේ ලංකාවේ නිෂ්පාදන ධාරිතාව මදි මේ තියෙන වාහන ප්‍රමාණයට. ටයර් වගේ බලන්න. ඒ ටයර් නැහැ අපි මේ ගාල්ල ඉඳලා ආවේ. තමයි මේ කොරෝනා දවස්වල මිනිස්සු ගාව කොයිද තියෙන සල්ලි ටයර් මාරු කරන්න. කණ්ඩම සල්ලි නැහැ, අයරුත් නැහැ පාරේ. ටයර් වලට දඩ ගන්නවා නම් එන අපරාධයක් ඒක ඇවිල්ලා. 6000 7000 විකුණන ටයර් එක දැන් 12500යි 15000 විකුණන කට්ටියත් ඉන්නවා. ටයර් බොහොම අමාරුවෙන් ගන්නෙ. මේ කඩ 10කට ගියත් ටයර් එකක් හොයාගන්න අමාරුයි. හැමතැනම ගියා මේකම ගියා වෙන්නපුව ගියා ටයර් නැහැ. රුපියල් 7000 ගන්නට තිබිච්ච ටයර් දැන් 13000 ගන්නක් නේ. ඒ පොලිසියෙන් අල්ලනවා නම් ඒ ටයර් ගෙන්නන්න එපා. අද ඉඳන් පොලිසියෙන් ටයර් බලන ඔක්කොම බලනවා. කිසිම තැනක කිසිම කඩේක ටයර් එකක් හොයාගන්න නෑ දුවන්න. හොයාගන්න නැත්නම් මොකද මහත්තයා අපි කරන්නේ? කඩවල වැහිලා තියෙන ගොඩක් දුරටම. ඉම්පෝට් නවත්තනවා කියලා ඉම්පෝට් නවත්තලා මේ අත්‍යවශ්‍ය බඩු ටික දෙන්න නැත්නම් වැඩක් නැහැ නේ. තේරුමක් නැහැ නේ. විකුණන ටයර් නැති වුණාම ෂොප් එක වායි නැත්නම් අපි අයින් කරයි. ඒතකොට අපි තමයි පවුලත් එක්ක පාරමේ තමයි ඉඳ වෙන්නේ. බලනකොට ආණ්ඩුව විතර නෙමෙයි ෆෙයිල්ලා තියෙන්නේ. ඡන්දේ දාපු අපිත් ෆෙයිල්ලා ඉන්නේ දැන්. කෙසල් ගෙඩියකට රුපියල් 30ක මෙලක් නියම කර තිබීම නිසා උරණ වූ පුද්ගලයෙකු එල්ල කළ බෝතල් ප්‍රහාරයකින් පළතුරු වෙළඳසැලක සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ කුරුණෑගල ප්‍රදේශයෙන්. කෙසෙල් මිලදී ගැනීම සඳහා අදාළ පුද්ගලයා කුරුණෑගල පැරකුම්බා වීදියේ පිහිටි පළතුරු වෙළඳසැලකට පැමිණ තිබුණේ පසුගිය සෙනසුරාදායි. එහිදී කෙසෙල් ගෙඩියකට රුපියල් 30ක මිලක් නියම කර තිබීම නිසා අදාළ පුද්ගලයා සහ වෙළඳසැල් හිමියා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා. අනතුරුව එම ස්ථානයෙන් පිට යන අදාළ පුද්ගලයා යලි පැමිණ බෝතලයක් බිඳ පහර දෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පළතුරු වෙළඳසැලේ සේවකයෙකු ඉන් බේරීමට අසල තිබූ දුරකථන අලෙවිසැලකට දිව යන අතරතුර ආරවුල ඇති කරගත් පුද්ගලයා එම ස්ථානයටද පැමිණ පහර දෙන අයුරීමේ පහරදීමෙන් වෙළඳසැල් සේවකයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු ගලේ වෙල පදිංචි 58 හැවිරිදි අයෙක්. අදාළ වෙළඳසැල ඊයේ පස්වරුවේ කුරුණෑගල වැඩබල මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂාවට ලක් වුණා. අප වාර්තාකරු සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පහර දුන් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ආරක්ෂාව යටතේ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්නගෙන් කොළඹ අපරාධ කොට්ටාසය අද පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්තා. ඒ පැහැරගැනීමේ සිද්ධියක් පිළිබඳ මාධ්‍යවේදියෙකු සිදු කර තිබූ ව්‍යාජ පැමිණිල්ලක විමර්ශනවලට අදාළවයි.
කිසියම් පිරිසක් විසින් තමා පැහැරගෙන ගොස් අඩත්තේටම් සිදු කළ බවට සුජීව ගමගේ නම් 62 හැරති පුද්ගලයෙකු සිදු කර තිබූ පැමිණිල්ල ව්‍යාජව නිර්මාණය කළ එකක් බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබුණා. එම සිද්ධියේදී අදාළ පුද්ගලයා චතුර සේනාරත්නගේ තිඹිරිගස්සයායේ පිහිටි කාර්යාලයට ගොස් ඇති බව හෙළිවීමෙන් පසු රාජිත සේනාරත්නට සහ චතුර සේනාරත්නට පසුගිය සිකුරාදා කොළඹ අපරාධ කොට්ටහසට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දැනුම් දී තිබුණා. එහෙත් එම ප්‍රකාශය ලබා දීම සඳහා අද දිනේ අවස්ථාව ලබා දෙන ලෙසට ඔවුන් ඉල්ලා තිබූ අතර ඒ අනුව අද පෙරවරු 11ට පමණ රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න කොළඹ අපරාධ කොට්ටහසට පැමිණියා. එහිදී ඔවුන්ගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනුණා. මේක අර සුජීව ගමගේ කියන නිදහස් මාධ්‍යවේදියාව පහර ගැනීම ගැන ඒකෙදී රෝහල් ගත කිරීම ගැන මම කවම වෛද්‍යවරයෙක් වශයෙන් සහ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් දහදහස් ගණන් රෝගීන්ව මම මේ විදියට යවලා තියෙනවා. මොන චෝදනාව? මට කිසිම චෝදනාවක් නැහැ. චෝදනා දෙනවා උසාවි දාන්න එපා. මොකද්ද මට තියෙන චෝදනාව? මේ පළවෙනි සිද්ධිය නෙවෙයි මාධ්‍යවේදියෙක්ව මේ පෞගිය කාලේ ලසන්ත වික්‍රමතුංගල මැරුවේ අදත් නැහැ ආගියතක් හිටනලි ගොඩලා කීත් නොයර්ලා උපාලි දෙන්නකෝන්ලා ද්‍රවිඩ මාධ්‍යවේදීන් මැරුවේ ශිවරාම්ලා වගේ මාධ්‍යවේදීන් මැරුවේ මේ ඉතිහාසයත් එක්ක තමයි මිනිස්සු බලන්නේ සුජීවදියා. ඔබතුමා මුණ ගැහෙන ආ වෙලාවේ කඩපටයක් කියන මොනවා? නෑ ඒ වෙලාවේ කතා කරේ මම කිව්වේ තමුසේ ඉස්සෙල්ලම ජීවිතේ බේර ගන්නවා. මම ඒකින්ද කිව්වා තමුසේ ගිහිල්ලා ඉස්සෙල්ලම ප්‍රතිකාර ගන්නවා. ඉතුරු ඒවා ටික පස්සේ කතා කරත හැකි අපිත් ඉන්නවනේ කියලා. කන්තලේ චුන්නක්කාඩු රක්ෂිතයේ පදිංචි වූ පුද්ගලයන් ඉවත් කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් හා පොලිසිය අද මැදිහත් වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මීට මාස 3කට පමණ පෙර පිරිසක් කන්තලේ චුන්නක්කාඩු රක්ෂිතයේ පදිංචි වූ අතර ඔවුන් පවසන්නේ ත්‍රස්තවාදී සමයට පෙර තමන් මෙම භූමියේ පදිංචිව සිටි බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම ජනතාව සහ නිලධාරීන් අතර අවස්ථා කිහිපයකදීම ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණා. එවන් පසුබිමක ඊයේ දිනේ විහාරගල විහාර භූමියට පැමිණි වන සංරක්ෂණ නිලධාරීන් අදාළ රක්ෂිත භූමියෙන් ඉවත් වන ලෙස ජනතාවට දැනුම් දුන්නා. ඔක්කොම කට්ටියට මෙතන බොහොම හොඳින් කියන්නේ මෙතන පිටතට යන්න ආයේ මේ රක්ෂිතය ඇතුළට එන්න. කැමති නම් යන්න පුළුවන්, අකමැති නම් ඉන්න පුළුවන්. හිටියොත් අපි අරන් ගිහලා ඉතුරු වෙන කටයුතු ටික කරමු. අනතුරුව එහි ඉදිකර තිබූ තාවකාලික නිවාස කඩා ඉවත් කර තිබෙනවා. රක්ෂිත භූමියේ පදිංචි වූ පිරිස අද පෙරවරුවේ වාන්නැල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මාස 3ක් තිස්සේ පදිංචි වෙලා හිටපු ගෙවල් කඩලා විනාශ කරලා දාලා මිනිසුන්ගේ සියලු දේපල විනාශ කරලා තියෙනවා ඊයේ. කෙසේ වෙතත් අද පස්වරුවේ පැමිණි වන සංරක්ෂණ නිලධාරීන් සහ පොලිසිය අදාළ භූමියෙන් ඉවත් නොවූ පවුල් දෙකක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. අප්පා මාරලා දැම්මි කොටි මාරලා දැම්මි මේකෙන් ඉඳලා අපි මේකේ හිටපු අපි ඒවත් හිතාගෙන තමයි මේව අපිට අයිති කියලා අපි ආවේ ඒ වගේ ඉමු කියලා අපිට ඉඩම් දෙන්න බලදාන නෑනේ මහත්තයා. ඔයාලට මම කිව්වනේ පැහැදිලි කරලා. ඕගොල්ලොත් ඒක කතා කරගෙන නේ උසාවි නියෝගයක් එක්ක තමයි මෙතනට ආවේ. පැහැදිලිව කියන්නේ තේරෙන්න තැන කරන්න දෙයක් නැහැ. අපිට පැහැදිලිව අපි ඔයාලට කිව්වනේ කියන්න කියන දේ තේරෙන්නේ නැහැ නිකන් නඩුවක් දාගන්නවා හදන්නේ. පිළිබඳව අත්තරපුර ගන්නවා. ඔක්කොම කට්ටිය දාගන්න යනවා. අනිත් අපි සාවින්න යන්න බැරි කට්ටිය ඔය පොලිසිය කට්ටිය දාන්න කාටද? ඔය මහත්තුරු ඕක තමයි මේකේ නීතිය. ඕන් අයින්දක ජනතාවට කරපු නීතිය. ඉල්ලාවේ අපිට ඉන්න තැන කතා කරගෙන අපිට යන්න ඉල්ලාවේ. අපි ඉතින් අපිත් යන්න තැනකුත් නෑ. අපි අත්අඩංගුවටගත් පිරිස කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත මුදාහැර ඇති අතර අප්‍රේල් 1 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ලොව කොවිඩ්-19 ආසාදිතින් පළමුව වාර්තා වූ චීනයේද අභිබවමින් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 90,375ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් රටවටා හිරු. රටවටා හිරු. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ තමන්ට පනවා තිබෙන සිරදඬුවම යලි සලකා බලන ලෙස ඉල්ලමින් රංජන් රාමනායක සිය නීතිඥයින් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ පූර්ව නඩු තීන්දුව සලකා බැලීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානවිකම් කවුන්සිලට ඉදිරිපත් වූ යෝජනාවලට එරෙහිව නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව නම් සංවිධානයක් කොළඹ බෞද්ධ ලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත වුණා. පාසලන වයසේ පසුවන තරුණීන් දෙපිරිසක් අතර ඇති ගැටුමක් සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වනවා.
14 දිනකට මරු කැඳවමින් පස්සර මොණරාගල ප්‍රධාන මාර්ගයේදී අනතුරට ලක් වූ බස් රථය ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අදත් මෙහෙයුම් ක්‍රියාත්මක කළද බස් රථය ගොඩට ගැනීමට හැකි වුණේ නැහැ. කෙසේ වෙතත් එම අනතුර සිදු වූ දිනේ අදාළ බස් රථය මගහැරුණු පුද්ගලයෙකු අප හමුවේ මෙවැනි හෙළිදරව්වක් සිදු කළා. ඩ්‍රයිවර් මාත්‍ය ෆෝන් එක තියාගෙන තමයි ආවේ. මං අත දැම්ම නතර කරමුනේ ආපි ස්පීඩ් එකම ගියා බස් එක. ඊට පස්සේ බස් එක ගිහලා පෙල්ලුණා තමයි. මේ අතර එම රිය අනතුර සිදු වූ ස්ථානයට නොදුරින් පිහිටි තොලබෝවත්ත ප්‍රදේශයේදී අද සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එහිදී තුවාලකරුවන් රැගෙන යාමේදී බස් රථය අනතුරට ලක් වූ ස්ථානය පසු කිරීමට සිදු වුණේ මේ ආකාරයෙන්. මොරටුව කල්දමුල්ල ප්‍රදේශයේ සුනකින් නැතිකරන ස්ථානයක හිමිකරුවන් විසින් එම සුනකීන්ට ආහාර නොදෙන පුවතක් වාර්තා වුණු අතර අද දින මේ ස්ථානයේ සුනකෙක් මිය ගොස් ඇති අතර අනෙක් සුනකින් විසින් එම සුනකයා ආහාරයට ගන්නා අයුරු දැකගත හැකි වුණා. ඒ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන විසින් පොලිසියට පැමිණිල්ලක්ද ගොනු කර තිබෙනවා. රට වටා හිරෝ ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.